ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි ඊටාම ලස්සන දේශනාවක් ඉගෙන ගන්නවා. මේ දේශනාව ඇතුළත් තිබෙන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි කොටසට. මේ දේශනාවේ නම භද්‍රක සූත්‍රය. භද්‍රක සූත්‍රය. භද්‍රක කියන්නේ පුද්ගලයෙකුගේ නමක්. මෙයාගේ සම්පූර්ණ නම භද්‍රක ගාමණී. මේ භද්‍රක ගාමණී කියන්නේ ගම් ප්‍රධානියෙක්. මේ දේශනේ කරද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මල්ල ජනපදයේ උරුවේල කප්ප කියන නියම් ගමේ. නියම් ගම කියන්නේ ගම් රාශියක් එකතු වෙලා හැදිච්ච කුඩා නගරයක්. එතකොට මේ උරුවේල කප්ප කියන නියම් ගමේ ඒ ගම ආйти මල්ල ජනපදයේට අන්නේ ගමේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරද්දි තමයි භද්‍රක ගාමණී කියන පුද්ගලයා අරබයා මේ දේශනාව වදාළේ. එතකොට අපි දැන් ඉගෙන ගන්න මේ දේශනාව. මොකක්ද ඒ දේශනාවේ නම? භද්‍රක සූත්‍රය. බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට මේ භද්‍රක පිටත් වුණා. භද්‍රක ගාමිණී පිටත් වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා වන්දනා කරලා හරි අපූර්ව ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් අසන්නේ නැති ආකාරයේ ප්‍රශ්නයක් ඇහුවා. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් ගිහි අය අහන්නේ මේකේ තියෙන භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපි මේ මල් සුවඳ විලවුන් දරන අය, අපි කසී සලු පරවන අය, අපි අමුදරුවන් පෝෂණය කරමින් සිටින අය, ඒ නිසා අපට ගැළපෙන ධර්මයක් දේශනා කරන්න කියලා ඉල්ලා හිටපු දේශනාවල් අපි දැකලා අහලා තියෙනවා. වේලුද්වාර සූත්‍රය වගේ ඒවා අපි දන්නවා. මේකෙදී භද්‍රක ගාමිණී සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් අහන්නේ නැති ආකාරයේ ප්‍රශ්නයක් ඇහුවා. ඒකට හේතුව මා හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමේ බුදු කෙනෙක් පහළවීමේ ඉලක්කය මොකද කියලා එයාට අහන්න ලැබිලා තියෙන නිසා වෙන්න ඇති. මොකද්ද බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමේ ඉලක්කය? දුක ගැන දුක අවබෝධ කරන හැටි කියා දීම, දුකට හේතුව නැති කරන හැටි කියා දීම, දුකෙන් නිදහස් වීම අත්දකින්න හැටි කියා දීම, ඊළඟට දුකින් නිදහස් වන්නා වූ මාර්ගය මේකයි කියලා කියා දීම. ඉතින් මේ කාරණා බුදුරජාණන් වහන්සේ නමකගේ ඉලක්කය. එතකොට මේ ගැන අහලා ඇති මේ භද්‍රක ගාමණී කියන කෙනා. ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මෙයා මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් කියා දෙනසේක්වා කියලා. මොකද්ද මේ භද්‍රක ඇහුවේ ගිහිල්ලා? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් කියා දෙනසේක්වා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝ ඉතාමත්ම සරල දෙයකින් එයාට කියා දුන්නේ. අපි වුණත් පැටලෙනවා මේ වගේ ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත්. අපි කවුරු ඇහුවොත් ස්වාමීන් වහන්සේ අපිට දුකේ හට ගැනීමයි දුකේ නැතිවීමයි කියා දෙන්න කියලා අපි ඉතින් පංච උපාදානස්කන්ධය ගැන ඊළඟට පටිච්ච සමුප්පාද ගැන ලොකු විස්තරයක් අපි කරන්න පටන් ගනිවි. දැන් මේක ඊට පස්සේ අපි කියයි එහෙමනම් මේ පොත් බලන්න කියලා අපි. මොකද හේතුව අපිට ඒක එච්චර බුදුරජාණන් වහන්සේ නමකට විතරයි තියෙන්නේ ඉන්ද්‍රිය පරියත්ත ඥානය. ඒ නිසා උන්වහන්සේට පුළුවන් අදාළ ප්‍රශ්නයට
අදාළ පිළිතුර දෙන්න. ඉන්ද්‍රිය පරියත්ත ඥානය කියලා කියන්නේ කෙනෙකුගේ අභ්‍යන්තර ජීවිතයක ගොඩනැගිලා තිබෙන ජීවිත අවබෝධයට ගොඩනැගිලා තිබෙන කුසලතා දැකීමේ හැකියාව. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි බොහොම ලස්සන උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගාමිණී මං ඔබට මෙන්න මේ විදියට ප්‍රකාශ කරන්නට ගියොත් අතීතයේ දුකේ හට ගැනීම මෙහෙමයි වුනේ. අතීතයේ දුකේ නැතිවීම මෙහෙමයි වුනේ කියලා ඔබට සැක හිතෙන්න පුළුවනි. අතීතයේ අරබයා මං කතා කරද්දී ඕක කොහොම කිව්වට ඕක කොහොම වුණාද නැද්ද කියලා කවුද දන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භද්‍රක පින්වත් ගාමිණී අනාගතයේ අරබය මං ඔබට කියන්න යන්නෙත් නෑ. අනාගතයේ දුකේ හට ගැනීම මේකයි. අනාගතයේ දුක නැතිවන්නේ මේමයි. ඔබට කියන්න යන්නේ ඒක ඔබට සැක හිතේවි. අනාගතයේනේ ඒක වේවිද නැද්ද කියලා කවුද දන්නේ කියලා ඔබට සැක හිතේවි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා භද්‍රක එහෙම නෙවෙයි. මා ඔබට කියා දෙන්නම් ඔය වාඩි වී සිටින ආසනයේදීම දුකේ හට ගැනීම අත්දකින්න හැටි. මා ඔබට කියා දෙන්නම් ඔය වාඩි වී සිටින ආසනයේදීම දුකේ නැතිවීම අත්දකින්න හැටි. හොඳයි කියලා මෙයා ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අහනවා ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ අහනවා ගාමණී ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? මේ උරුවේල කප්ප කියන මේ ගම්මානයේ ඉන්නවාද මිනිස්සු කොටසක්? ඒ මිනිස්සු මැරුණාම ඔබට දුක හිතෙනවා. ඒ මිනිස්සුන්ට කරදරයක් වුණාම විපතක් වුණාම ඔබට දුක හිතෙනවා. ඒ මිනිස්සුන්ට බලාපොරොත්තු නොවෙච්ච දෙයක් වුණාම ඔබට දුකක්, කනගාටුවක්, ශෝකයක්, වැළපීමක් ඔබේ ඇති වෙනවා නම් ඒ බඳු මිනිස්සු මේ ගමේ උරුවේල කප්ප කියන ගමේ ඉන්නවාද? ඉතින් භද්‍රක ගාමිණී කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගමේ ඉන්නවා. මේ ගමේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මැරුණොත් මට දුක ඇති වෙනවා. මට ශෝකය ඇති වෙනවා. මං අඬාවි. ඒ මිනිස්සුන්ට කරදරයක් කම්කටොල්ලක් වෙලා බලාපොරොත්තු නැති විපතකට භාජනය වුණොත් මං අඬාවි. මං වැළපේවි. බඳු මිනිස්සු මේ ගමේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ගාමිණී හරි. දැන් ඒක හරි. එහෙනම් මං දෙවෙනි ප්‍රශ්නේ අහනවා. මේ උරුවේල කප්ප කියන ගමේ ඉන්නවාද මිනිස්සු මරුණා කියලා ඔබට දුක හිතෙන්නේ නැති? ශෝක වුණා කියලා මිනිස්සු කරදරයටපත් වුණා කියලා විපතටපත් වුණා කියලා ඔබට දුකක් දුම්නසක් හටගන්නේ නැති මිනිස්සු මේ ගමේ ඉන්නවද? බුදුරජාණන් වහන්සේට කියනවා මේ භද්‍රක ගාමිණී ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එහෙම මිනිස්සුත් මේ ගමේ ඉන්නවා. ඒ මිනිස්සු මට උන්නත් එකයි මලත් එකයි. ඒ මිනිස්සුන්ට මොන හරි උනත් එකයි නැතත් එකයි. ඒ මට ගානක්වත් නැහැ කිය මේ මිනිස්සුන්ට මොන හරි වුණොත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී හරි වැඩන්නේ ඒක. එකම ගම්මානේ එක කොටසක් මරුණයටපත් වෙන එකට ඔයා අඬන්නත් දුක හිතෙන්නත් ශෝක වෙන්නත් තව කොටසක් මරුණාට පස්සේ දුකක් කනගාටුවක් ඇති නොවෙන්නත් මොකක්ද හේතුව? මොකක්ද ඒකට හේතු වෙච්ච කාරණාව? මොකක් නිසාද එහෙම වෙන්නේ කියලා ඇහුවා. මෙයා හරි නෝනකාරයෙක්. මෙයා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගමේ මිනිසුන් අතර කොටසක් මලාම කොටසකට කරදරයකටපත් වුණාම දුක හිතෙන්නත් හඬන්න වැළපෙන්නත් තව කොටසකට මොනවා වුණත්
හිතට මුකුත් වෙන්නේ නැති වෙන්න හේතුව ඒ හනන්න වැළපෙන හේතුව ඒ පිරිස කෙරෙහි මගේ හිතේ ඡන්ද රාගය තියෙනවා. අනිත් පිරිස මොනවා වුණත් කමක් නැහැ. උන්නත් එකයි මලත් එකයි. ඒ මොකද මගේ හිතේ ඒ ඇත්ත කෙරෙහි ඡන්ද රාගයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී ඔන්න ඕකයි ධර්මය. සරල නැද්ද? මහ ප්‍රාණද? නෑ. අහන කෙනාට තේරෙනවද නැද්ද? තේරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී ඕකයි ධර්මය. ඔබ ඕක දකින්න. මේ දැන් ඔබ අත්දකින දේ. දැන් ඔබ ඕක දකින්න. ඕක තේරුම් ගන්න. තේරුම් අරගෙන ගලපන්න. අතීතේ මට යමක් දුකක් උපන්නා නම් ඒ හටගන්නා වූ සියලු දුක් හටගත්තේ කැමැති දෙයක් මුල් කරගෙන. කැමැති දෙයක් හේතු වෙලයි. අනාගතයේ යම් දුකක් හටගන්නවා නම් ඒ සියලු දුක් හටගන්නේ කැමැති දෙයක් මුල් කරගෙනයි. දැන් අතීතේටත් අනාගතේටත් ගලපලා බලන්න කිව්වා. දැන් පින්වතුනි මේකෙන් අපි හොඳට සිහිය තියාගත යුතුයි. මේ විදිහට ජීවිතය ගැන බලන්ට නම් එක දෙයක් දිනු වෙන්න ඕන. ඒ තමයි සිහිය. අපි ජීවිතේ අපි කොච්චරවත් අඬනවා. අපි කොච්චරවත් සෝක කරනවා. අපි කොච්චරවත් සුසුම් මෙලනවා. මේ වගේ දේවල් අපිට සිද්ධ වෙන නමුත් අපි හිතන්නේ මේක ඇතුලේ මොකද්ද තිබෙන කාරණාව කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතය දිහා බලන්න වර්තමානයේ දුක් දුම්නස් විඳින ආකාරයේ මේ විදිහට තමයි අතීතයේ දුක් විඳලා තියෙන්නේ. යමක් හටගත්තා නම් යම් දුකක් ඒ දුක ඡන්ද මූලකා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. මේ ලෝකේ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස හට ගන්නවා නම් හටගන්නේ කුමක් මුල් කරගෙනද? ඡන්ද මූලකා. ඡන්தோහි මූලං දුක්ඛස්ස. මේ දුකට මුල කැමැත්ත. යම් දෙයකට ආසා කිරීම. මේක අපේ ජීවිත පුරා තියෙන අපි දුක් විඳිනවා. නමුත් අපි ඒක අවබෝධ කරන්නේ නැහැ. නම් දැන් බලන්න ධර්මයේ පිහිටන එක්කිනා. ධර්මයේ පිහිටන එක්කිනා ධර්ම කාරණයක් ප්‍රකාශ කරපු ගමන් පඩ්ගාලා මේක අල්ලනවනේ. ධර්මයේ පිහිටපු නැති එක්කිනාට ඒක කරන්න බෑ. බලන්න ධර්මයේ පිහිටපු එක්කිනා ඔන්න විසාකා මහෝපාසිකාව දවසක් මහා ගිනිමද්දානේ මේ වගේ හොගාල රස්නි දවසක විසාකාව ආවා කොණ්ඩි තෙමාගෙන. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා මොකද මේ කොණ්ඩි තෙමාගෙන? මේ මොකද මේ ගිනිමද්දානේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ නිවසේ හිටපු මිනිබිරි මැරුණා. ඒ මිනිබිරිගේ අවසන් කටයුතු ඉවර වෙලා මේ එන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වෙනකොට විසාකාගේ මිනිබිරි මැරිච්ච බව දන්නෙත් නෑ. අවසන් කටයුතු ඉවර වෙච්ච බව දන්නෙත් නෑ. එහෙනම් ඒව තම තමන් විසින් ඒව කරගෙන තියෙනවා. එතකොට විසාකාවට බුදුරජාණන් වහන්සේ අහන විසාකාගෙන් විසාකා ඒ මිනිබිරිට ආදරේ නේද කියලා. අනේ ස්වාමීනි මං හරිය ආදරේ කිව්වා. ගෙදර ඉන්නකොට ගේ පිරිලා වගේ කිව්වා. මිනිබිරි යහට මෙහාට දුවනවා හොරතලයට ඉන්නවා. හරි සතුටින් කිව්වා මං හිටියේ. බුදුරජාණන් වහන්සේ ආයෙත් අහන එතකොට විසාකා ඔබ මේ පුංචි අයට ගොඩක් ආදරේ. අනේ භාග්‍යතුන් වහන්සේ මං හරි ආදරේ කිය පුංචි අයට. එහෙනම් ඔබ කැමතිද මේ සවැත්වර සිටින සියලුම මොනුබුරු මිනිබිරියන් ඔබේ වෙනුවට? බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න විසාකා මහෝපාසිකාව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොච්චර දෙයක්ද? මේ සවැත්නුවර සිටින මොනුබුරු මිනිබිරියන් සියලු දෙනාම
මගේ මොනබිරු වෙනවා නම් කොයිතරම් දෙයක්ද? බුදුරජාණන් වහන්සේ විසාකාගෙන් අහන විසාකා සවැත් නුවර පුංචි අය දවසට කීරිනේ මැරෙනවද? ස්වාමීනි දවසට දෙන්න මැරෙනවා, 3 දෙනා මැරෙනවා, 10 15 මැරෙන අවස්ථාල් තියෙනවා කිව්වා. එහෙමනම් ඉතින් ඔබට හැමදේම ඔය කොණ්ඩි තෙමාගෙන කිව්ව ඉන්න වෙන්නේ. කියපු ගමන් තේරුණා. තේරිලා අනේ ස්වාමීනි මට එක මුණුබුරෙක් මිනිබුරියෙක්වත් ඕනේ නෑ කිව්වා. අපි බැරි වෙලාවත් මේ යුගයේ විසාකාවතුගෙන් ඇහුවොත් හාමුදුරුවෝ මේ හිත දුක වෙලා මේ කියපු කාරණාව විදිහට කියලා මොකද කරන්නේ? බැන යයි. අන්න වෙන ශ්‍රද්ධාවට පැමිණීම කියන්නේ බලන්න කොයිතරම් එකක්ද කියලා. ධර්මකාරණාව කියන එකට ඒ ධර්මකාරණාවේදී එකඟ වෙනවා. මේක නෑ බොහෝ දෙනෙකුගේ නෑ මම දැකලා තියෙනවා. මොකද හේතුව සමහරුට ඒ චිත්ත පීඩාවක් ඇති වෙච්ච කාරණාව ගැන කියලා දුන්නාම සංසාරේ උපදින තාක් අපිට මේවා සිද්ධ වෙනවා කියලා ඒක අහන්න කැමති නෑ. එයා කැමති ඒක අහන්න නෙමෙයි. කැමති මොකද්ද? කැමති ළඟට අඬ ගහලා අත ගගා අනේ මොනවා කරන්නද ඉතින් මොනවා කරන්නද අපිටත් දුකයි කියලා අපිත් කඳුළු හෙළුවොත් අනේ හරි හොඳ හාමුදුරුවෝ කියයි. ඒකට තමයි මිනිස්සු කැමති. සත්‍යයට විවෘත වෙන්න නෙමෙයි. දැන් මේකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ සත්‍යයට විවෘත වීම. ඉතින් මේ සත්‍යයට තියෙන විවෘතභාවය මේ කවුද මේ භද්‍රක ගාමිණී තුලත් ඇති වුණා. දැන් මෙයාට කිව්වන අතීතේ අනාගතේ ගලපලා බලන්න කියලා මේක. මෙයා එකපාරට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ පුතාගේ නම චිරවාසි. අපේ පුතා ඉන්නේ කියනවා ස්වාමීන් මට පුතෙක් ඉන්නවා මේ පුතා ඉන්නේ දුරබාහිර පළාතක බෝඩින් කරලා ඉන්නේ. ඉතින් මං උදේ පාන්දර ළමයෙක්ව මිනිස්සෙක් පිටත් කරනවා මේ පුතාව එක්කන් එන්න කියලා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හවස් වෙන්න මගේ හිතට නිකන් පත්තු වෙනවා. මොකද මේ ළමයා තාම නැත්තේ මේ මිනිස්සයා දැන් ළමයා එක්කගෙන ඉන්න උදේ පාන්දර මං පිටත් කළේ තාමත් නෑ කියලා මම පාර දිහා බලාගෙන ඉන්නවා. දැන් මට තේරෙනවා මේ චන්දරාගෙන් මේක වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී එතකොට ඒ චිරවාසී කියන ළමයා පුතා හදිසියවත් මල්ලොත් කරදරයක ප්‍රපත් වුණොත් එතකොට මෙයා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මුණොත් මට උහුල ගන්න බැරි දුකක් වේදනාවක් ඇති වෙයි. මගේ ජීවිතේටත් මොකක් වෙයිද දන්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඔබ මෙහෙම කල්පනා කරන්න කියනවා. මට මේ දුක් දුම්නස් ශෝක වැළපුම් නැතිව ඉන්න පුළුවන් ක්‍රමය මොකක්ද? අන්න එහෙම කල්පනා කරද්දී ඔබට මෙන්න මේක තමයි කියනවා තේරුම් ගන්න තියෙන ධර්මය. යංකින්චි දුක්ඛං uppajjamaනං uppajjati සබ්බන්තං දුක්ඛ මූලං සබ්බන්තං ඡන්ද මූලං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛස්ස. යම් කිසි දුකක් මේ ලෝකේ උපදිනවා නම් ඒ සියලු දුක ඡන්ද මූලකං. ඒ කියන්නේ කැමැත්ත මුල් වෙලා තියෙනවා ඒ දුකට. ඡන්ද නිදානං කැමැත්ත තමයි ඒක ඇතුලේ තියෙන එක. ඡන්தோහි මූලං දුක්ඛස්ස මේ දුකට මුල කැමැත්ත. එතකොට මේ දැන් අපි දුක් විඳින්නේ මේ නිසා. නමුත් අපිට අවබෝධ නොවන්නේමත් ඒ කාරණේමයි. ධර්මයේ කර යන කෙනා හරි වෙනස්. දැන් අපි ගමු බන්දුල මල්ලිකා දානමය පින්කමක් දවසේ තමන්ගේ නිවසේ දානේ බෙදෙන වෙලාවේ සේවකෙක් ඇවිල්ලා තුණ්ඩු කෑල්ලක් දුන්න කලබලෙන් ඇවිල්ලා. මෙයා බැලුවා තුණ්ඩු කෑල්ල අතට අරගෙන බල්ලා මොකද කළේ මේක ගුලි කළා ඉනේ ගහගත්තා. ගහගෙන දාන විදාගෙන ගියා. 16කුගේ අතින් ව්‍යංජන පීරිසියක්
වැටුණා. වැටි මෙයා බැලුවා. බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා උපාසිකාව ඉතින් ඔය කැඩෙන බින්දින දේවල් කැඩිලා බිඳිලා යනවා නේව කියලා කිව්වා. ඒකට බන්දිල මල්ලිකා කියනවා ස්වාමීනි මේ ලියුම් කෑල්ල පොඩ්ඩක් බලන්න කියලා දුන්නා. ඉනේ ගහපු ලියුම් කෑල්ල බලන්න කිව්වා ස්වාමීනි මේ මගේ මහත්යයි දරුවෝ 32යි සතුරෙකුගේ කුමන්ත්‍රණයකින් මේ මරණයටපත් වෙලා මේ ලියුම් කෑල්ල මේ බලන්න කිව්වා. මං ඕකට කම්පා වෙන්නේ නැහැ කිව්වා. මම මේක අවබෝධ කරගෙන කිව්වා මේ දම්පැම් පූජා කරන්නේ. අන්න බලන්න ඒ කියන්නේ එක ක්ෂණයෙන්ම ප්‍රශ්නයක් වෙච්ච ගමන් පඩ්ගාලයාගේ හිත වැටෙන්න මොකේදද? ධර්මයට වැටෙනවා. ආන්න ඒක වටින්නේ. ධර්මයේ පිටුම නැති එක්කෙනෙක් නම් මොකද වෙන්නේ? බලන්න තිබුණා වෙන වැඩි. එහෙනම් ව්‍යංජන පීරිසිය එයාගේ ව්‍යංජනේ මොකද වෙන්නේ? එහෙනම් ඉස්සලා වැටෙන්නේ එයාගේ ව්‍යංජනේ අතාරිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කොණ්ඩේ කඩා ගන්නවා. ඊට පස්සේ රෝල් වෙනවා. කියයි මෙහෙම අනේ ස්වාමීන් වහන්සේ මම මෙච්චර පින් කළා. මම මෙච්චර දම්පැන් දුන්නා. මට මොකද්ද මේකෙන් උනේ? අන්න මේ බලන්න කියයි. මේ බලන්න මේ මගේ මහත්තයට වෙච්ච දේ. බලන්න මේ දරුවන්ට වෙච්ච දේ. මං කරපු පින්වල විපාක. මෙව්වා. එහෙනම් ස්වාමීන් වහන්සේලාට බැලුම් අහන්න වෙනවා. ශ්‍රද්ධාව නොපිහිටපු එක්කෙනාගේ හිත එකපාරට ධර්මයට විරුද්ධ වෙනවා. ශ්‍රද්ධාවේ පිහිටපු එක්කෙනාගේ හිතට එකපාරට ධර්මයෙන් සිහි වෙනවා. බලන්න මේකේ වෙනස. මම මේ කියන කාරණේ හොඳට බලන්න මේ සමාජයේ. මේක මේ විදිහ එකක්. ශ්‍රද්ධාව පිහිටපු එක්කෙනාට කොයියම්ම කරදරයක් ආවත් යා ඉක්මනට ධර්මයේ රැඳෙනවා. ශ්‍රද්ධාවේ නොපිහිටපු එක්කෙනා ධර්මයට බණින්න පටන් ගන්නවා. මේක. ඒක ඕනම ආගමක පොදු එකක්. ඒකෙන් අපි දැකලා අනිත් ආගම් වල අහන්න දෙයක් නැහැ නේ. මේකේ ශ්‍රද්ධාව ගැන මෙච්චර ගැඹුරින් කතා කරද්දිත් පටලව ගන්නවනම්. මොකද ඒක තමයි හැටි. අවබෝධය කරා යනකම්ම මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයක් කියලා දකිනකම්ම හැමතිස්සෙම බාහිර ලෝකෙට චෝදනා කර ඉන්නේ. මේ බාහිර ලෝකෙට චෝදනා කර ඉන්න එක සම්පූර්ණයෙන් නැතු යන්නේ අවබෝධය ආව ගමන් පඩ්ගාල මෙයා ධර්මයට එනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට උගන්වන පාඩම. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එකපාරට මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකනේ බුදුරජාණන් වහන්සේ මේ භද්‍රක ගාමීට හිතන්න තවත් කරුණක් ඉදිරිපත් කරනවා. අහනවා එහෙනම් ගාමිණී චුට්ටක් බලන්න ඔබ හිතලා ඔය චිරවාසී කියන්නේ ඔයාගේ පුතානේ. ඒ පුතාගේ අම්මා ගැන චුට්ටක් හිතන්න කිව්වා. අම්මා කියන්නේ ඊතර ගාමිණීගේ කවුද? බිරිඳ. ඒ අම්මා ගැන චුට්ටක් හිතන්න කිව්වා. ඒ චිරවාසීගේ මව් ගැන ඔබ දැක්කේ නැත්තම් ඔබේ මව් ගැන අහලා තිබුණ නැත්තම් ඔබට රාගයක් ප්‍රේමයක් සෙනෙහසක් ඇති වේවිද? දැකලත් නැත්තම් අහලත් නැත්තම් ඇති වේවිද? ඇති වෙන්නේ නැහැ. යම් දවසක දැක්කාද? යම් දවසක ඇහුවාද? අන්න එදා කිව්වා මේ බන්ධනේ, මේ ප්‍රේමය, මේ ආදරේ, මේ සෙනෙහි ඇති වුණේ. මට මේක කියවද්දී මට මතක් වුණා හරි සංවේගදායක සිදුවීමක්. මම එතකොට කොළඹ හිටියේ අවුරුදු 21ක 22ක වගේ දුවක්. මගේ ළඟට මට ඒ සිදුවීම මතකයි. මොකද මං උත්සාහයක් ගත්තු නිසා යාගේ හිත හදන්න. ඒ දුව ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. හෝ ගාලා යාළුවෙක් එක්කන් ආවේ. අඬන්න පටන් අරගෙන කිව්වා මෙහෙමයි මම බඳින්න හිටපු එක්කලා ක්‍රියාන්විත රාජකාරියේදී සිටිද්දි මැරුණා. මීට මාස 6කට කලින්. එතකොට එදා මේ මාස 6කට කලින් මැරුණේ. එදා ඉඳලා මේ දුව මොකද කරන්නේ? අඬනවා. දැන් මාස 6 තිස්සේ මෙයා අඬනවා. මට කිව්වා අනේ ස්වාමීනි මම මේ යාළුවෙක් එක්කන් ආවේ. මට රස්සාව කරගන්න බෑ දැන්.
මම යන්නේ මට කිසි දෙයක් කරගන්න බෑ දැන් මම අඬන එක කිව්ව කරන්නේ. මං දුවගෙන් ඇහුවා දුව එතකොට මේ ළමයා යම් දවසක දැක්කද යම් දවසක මෙයා ගැන ඇහුවද ඊට පස්සේ නේද මේ දුවට මෙයා කරේ ඇල්ම ඇති වුනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මං කෝ දුවට ඊට කලින් මේ ඔය අඬන දුක තිබුණේ නෑනේ. එහෙනම් ඇති වුනේ මෙයා දැක්කට පස්සේ ඇතිවෙච්ච ඇල්මෙන්. මං කෝ දුව එදා දැනගත්තා නම් මෙයා අවුරුදු 3කින් මැරෙනවා. එතකොට මට අඬ ඉන්නේ මේ කියලා මෙයාත් එක්ක යාළු වෙයිද කියලා මං ඇහුවා. නෑ කිව්වා. මං කියනනම් දුවට පේනවද මේ වෙනස් වෙලා යන ජීවිතයක් අනිත්‍ය බවට පත් වෙලා යන ජීවිතයකට අපේ හිතේ තියෙන ඇල්ම නිසායි අපි මේ දුක් විඳින්නේ කියලා තේරෙනවද? තේරෙනවා කිව්වා. මං එහෙනම් දැන් කියන්න මං දුවට මොකද්ද කිව්වේ? ටිකක් වෙලා හිටියන්දලා කිව්වා මට ඕනේ එයා. හරි දුක හිතෙනවා ඒක දැක්කම පපුව පත්තු වෙනවා. ඒක දැක්කම ඒ කියන්නේ අඬ ඒ කියන්නේ මෙයාට මේ ධර්ම කාරණාව අපි කියනවා. සිහිය පිටවන්නේ නැහැ. සිහිය පිටව ගන්න බෑ. බලන්න මේ මිනිස්සු විඳින දුක් මේ. ඊරස මං ඒ දුකෙන් ආයෙත් ඇහුවා. මං කිව්වා දුව මේ ඔක්කොටම මුල මේ හිතේ ඇති වෙන ඇලීමනේ. දුවගේ හිතේ මේ ඇලීම නැත්තම් මේ දුක නෑ නේද කියලා ඇහුවා. නෑ කිව්වා. මං කිව්වා දැන් බලන්න දුව දැන් මාස 6ක් වෙනවා. දැන් මේ ළමයා ඔයාට දකින්න නෑ. දැන් ඔයාට මේ හොයාගන්න නෑ පොළොව හැරුවත් හොයාගන්න නෑ. එහෙම කෙනෙක්. ලෝකේ නෑ එහෙම කෙනෙක්. දැන් ඉතින් දුව මේක එහෙම කෙනෙක් ලෝකේ නෑ මේ නැති වෙලා යන දෙයකට ඇලුම් කිරීම නිසා නේද දුක් විඳින්නේ. ඔව්. ඊට පස්සේ මම දුව මොකද මං කිව්වේ මොකද්ද දුවට? එයා මට ඕන. හරිම දුකයි. කතා කළා. හිතට එක වචනයක් යන්නේ නැහැ. ඉතින් මං කල්පනා කළා මේ ඇලුම් කිරීම කියන එක මෙච්චර සිහි විකල් කරනවා. ඇල්ම කියන එක සිහි විකල් කරන එකක්. සතිපට්ඨානෙ සම්පූර්ණයෙන් යාව බැහැර කරන එකක්. යථාර්ථය බැහැර කරන එකක්. ඊට පස්සේ ඒ දුව මං ආයෙ දැක්කේ නෑ. මට හිතා ගන්න බෑ එයාට මක් වුණාද, එයාට සනීප වුණාද, එයා ඊට පස්සේ රෝහල් ගත කළාද කිසි දෙයක් දැනගන්න ලැබුණේ නෑ. ඉතින් ඒ නිසා බලන්න මේ සමහර ජීවිතවලට මේ ඇලීම කොයිතරම් බරපතල විදිහට මේ ජීවිතවලට බලපානවාද. නමුත් එයාට තේරුම් ගන්නත් බැරි ඒකමයි. දැන් මේ අපිට යමක් අහිමි වුණාම අපි මේ අඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ හැම එකක්ම වෙන්නේ අපිට සිහිය උපදවා ගන්නට බැරි වීමෙන්. අපේ සිහිය ඉපදෙලා අපි කල්පනා කරනවා නම් ඇත්තටම මේ විනාශ වෙන දෙයකට නේද මම මේ ඇලුම් කරන්නේ. ඇත්තටම මේ වෙනස් වෙන දෙයකට ඇලුම් කිරීම නිසා නේද දුක් විඳින්නේ කියලා. අපිට ඕනෑම අරුබුදයකදී ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්කම ඇති වෙනවා. සුළු දෙයකදීත් අපි මේ කම්පා වෙන්නේ, සැලෙන්නේ මේ වෙනස් වෙන ලෝකයේ ගැන අවබෝධයක් නැතිකම නිසාමයි. එහෙනම් අපි මේ ලෝකෙට ඇලුම් කරන්නේ, මේ ලෝකෙට ඇලුම් කරමින් තමයි අපි දුක් විඳින්නේ. එහෙමනම් අපේ දුක නැතිවන්නේ කවදාද? ඇල්ම නැති වෙච්ච දවසට. ඇල්ම නැතිවන්නේ කවදාද? ඇලුම් කරන දේ ගැන ඇත්ත දැකපු දවසට. ඇලුම් කරන දේ කෙරෙහි ඇති ඇත්ත දුටු දවසට තමයි අපි ඇලුම් කිරීම අතහරින්නේ. මේක ගැන බොහොම සරල උදාහරණයක් බුදුරජාණන් වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේලා පිරිසකට දේශනා කළා මෙහෙම. ඔන්න එක පිරිමි ළමයෙකුයි ගෑනු ළමයෙකුයි යාළු වෙලා ඉන්නවා. ඉන්නකොට මේ ගෑනු ළමයා දැන් මේ පිරිමි ළමයා පොතක් බැලුවත් පොතේ මැවිලා පේන්නේ එයාව. වෙන කෙනෙක් දැක්කත් එයා වගේ. කටහඬ ඇහුණත් එයාගේ කටහඬ. මේ වගේ හැමතිස්සෙම ඔළුවේ ඉන්නේ කවුද? එයා. දවසක් මෙයා බලාගෙන ඉන්නකොට එයා යනවා වෙන පිරිමි ළමයෙක් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි
එතකොට අර තරුණයාට එයා ගැන මොකද හිතෙන්නේ? තරුණයාගේ හිතට මොකද වෙන්නේ එතකොට? විශාල දුකක්, ශෝකයක්, කනගාටුවක් ඇති වෙනවා කිව්වා. මොකද මේ යාගෙන එහෙම දුකක්, කනගාටුවක්, ශෝකයක් ඇතිවන්නේ? එයාට ආදරය නිසා එයාව තමා ළඟ පවත්වා ගන්නට ඕනේ. නමුත් ඒක බෑ. ඉතින් මෙයා අවවාද කරනවා එයා අහන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? මේ පිරිමි ළමයා කල්පනා කළා මම මේ ගෑනු ළමයෙක් නිසා විඳින දුකක හැටි. මම මේ දුක් විඳිනවා මේ ළමයාට ඇලුම් කිරීම නිසා. එහෙනම් දැන් මං එක දෙයක් කරනවා. මේ ළමයා කෙරේ යම් ඇලීමක් තිබුණාද මං ඒ ඇල්ම අද ඉඳලා අතහරිනවා කියලා ඇල්ම අතහරිනවා. ඊට පස්සෙත් එයාව දකින්න හම්බ වෙනවා. එයා යනවා වෙන කෙනෙක් එක්ක. දකින්නවා. දැන් දුකක් හට ගන්නවාද කියලා ඇහුවා. හටගන්නේ නැහැ. මොකද? ඇල්ම නැතිවීම නිසා. එහෙනම් අපි හොඳට තේරුම් ගත යුතුයි. අපේ ජීවිතේ පුරාවට පවතින්නේ ඇලීමත් එක්ක සකස් වෙච්ච දුකක්. දැන් ඔබට නිකන් හිතෙන්න පුළුවන් මට නෑ එහෙම එකක්. මට පොඩි දෙයක් මේ සුටුස් ගාලා මං අතාරිනවා. අයියෝ මට මොකද්ද ඕක? නමුත් අහිමි වෙලා බලන්න ඕන. අත්තරින මොහොත එන්න ඕන. තේරෙන්න අපි හිතපු නැති ආකාරයේ බන්ධනයකට මේ හිත අහුවෙච්ච ආකාරය සිදුවීමක් වෙලා බලන්න ඕනේ. අන්න එතකොටයි අපිට පාඩම තේරෙන්නේ. මොකද මේකට හේතුව අපි එහෙම කියන්නේ උඩින් පල්ලෙන් අපේ හිත දිහා බලලා. අපි හිතන අපි මේ අයියෝ පොඩි දෙයක් ඕක මම මොකද්ද මං ඒක වෙලාවට මං අතහැර ගන්නම් ඔයා ඉන්න සද්ද නැතු කියලා අපි කියනවා. නමුත් ඒ වෙලාවට අපිට කිසි දෙයක් අපි දන්නේවත් නැහැ. අපි බැඳිලා ඉවරයි. අපි දන්නේවත් නැහැ. ඒකට හේතුව මොකද? අපි අවබෝධයක් තුල නෙවෙයි ඉන්නේ. අපි කාලයක් මුළුල්ලේ මේ කයත් එක්ක බැඳිලා ආස්වාදයක් විඳින්න පුරුදු වෙලා තියෙනවා. නැද්ද? පුරුදු වෙලා තියෙනවා. මේ මනසින් අරමුණු අරන් ආස්වාදයක් විඳින්න පුරුදු වෙලා තියෙනවා. මේ පුරුද්දට අහුවෙච්ච ජීවිතේ එකපාරට අපි අතාරින්නේ නැහැ එහෙම. අපි හිතාගෙන ඉන්නව නෑ මේව නැතුණාම. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. නැති වෙච්ච වෙලාවට අපි හිත මෙහෙට දුවනකට ඒ සී පැද්දෙවත් උපදින්නේ. ඒ අපේ හිතේ ස්වභාවය ඒකයි. දැන් අපි ගම්මු ගහක්. නමුත් ස්වභාවයේ ගහක් කොල්ලක් වගේ එකක්. අපි ගම්මු ගහක් කොල්ලක් දිහා බලන්න. ඔන්න අපි ගම්මු. ඔන්න අපි ගහක් හිටෙව්වා. මේ ගහ ඔන්න පැලවෙනවා. පැලවෙනකොට අපි වතුර දානවා, පෝර දානවා. ඒකෝර මේ ගහ පැලවිලා මල් හැදිලා, ගෙඩි හැදිලා ආස්වැන්න එනවා. පැලවිගෙන එනකොට අපි කියන මෙන්න මේ පන ගහලා එනවා ගහ. ඔන්න අපි පෝර දැම්මා, වතුර දැම්මා. ගෙඩි හැදිලා එනවා. එතකොට ගහ දිහා බැලුවම අපිට නිකන් හිතෙන්නේ ගහට නිකන් පන තියෙනවා වගේ. නමුත් වතුර නැති වෙච්ච ගමන් මැරියන ස්වභාවයෙන් යුක්තයි ගහ. මුල් කපපු ගමන් ගහ මැරියන ස්වභාවයට ආйти. ඒ හේතු නැති වෙච්ච ගමන් අනිත්‍ය බවට පත් වෙලා යනවා. ඒ ගන්න නිරෝධයට පත් වෙලා යනවා. මේක අපි අවබෝධ කරන්නේ. ඒ වගේ බාහිර දෙයකට අවබෝධ කරගන්න බැරි නම් අපිට මේ කය, මේ ගොරෝසු කයේ ස්වභාවයත් අවබෝධ කරගන්න අමාරු නම් මේ මායාකාරී විඥානය අපි කොච්චර කාලයක් තිස්සේ ආස්වාද විඳින්න පුරුදු වෙලාද? හොඳට දැන් මම ඔබෙන් අහන්නම් විඥානයේ ක්‍රියාකාරීත්වය ගැන. කොයිතරම් මායාකාරී විදිහට අපි මේක පාවිච්චි කරනවද ආස්වාදයක් විඳින්න? කොහොමද මේ නිර්මාණශීලී මේ මායා ස්වරූපයක අපි හිතෙන් කෑම හදලා කාලා නැද්ද? ව්‍යංජන ಜಾති හිතෙන් හදලා නැද්ද? හිතෙන් හදලා තියෙනවා. සමහර විට අපි යනකොට ඔන්න අපි ආස කරන දේක් දැක්කා. කටට කෙලෙන්නේ නැද්ද? කෙලෙනවා. ඒ වෙලේ ඉඳලා අපි මොකද කරන්නේ? හිතෙන් මේක හදලා ගිලිනවා. කරනවද නැද්ද? අපි විඥානේ පාවිච්චි කරන ආස්වාදයක් විඳින්න.
මෙවැනියකට මේක ගොදුරු වෙලා තියෙන්නේ. මේකයි මේකෙන් අපිට ගැලවෙන්න බැරි. හිතෙන් සාරිය අඳින්නේ නැද්ද? ඈ? අඳිනවා. ආභරණ පළඳින්නේ නැද්ද? කොණ්ඩාම වස්ත්‍ර දාන්නේ නැද්ද? දානවා. මම නම් දාන්නේ නැහැ. දානවා අනිත් කට්ටිය. හිතෙන් කොණ්ඩාම වස්ත්‍ර දානවා. මගුල් සූට් අඳිනවා, මගුල් ගෙවල් වල යනවා, වාහන ගන්නවා, ගෙවල් හදනවා, බාල්ලු හදනවා. හිතේ මේව කර කර නෙමෙයි දෙන්නේ. සම්පූර්ණ අපි හිත පාවිච්චි කරන ආස්වාදයක් විදිහින්. හොඳට බලන්න හිතලා තනි වෙච්ච වෙලාවට මොකද්ද කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. අපි හිතින් එක එක්කිනා මවාගෙන එක එක්කිනාත් එක්ක කතා කරනවා. හිතෙන් බනිනවා මිනිස්සුන්ට. බනින්නේ නැද්ද? බනිනවා. හිතෙන් පෙම් කරනවා. හිතෙන් බනිනවා. රාණ්ඩු අල්ලනවා. හිතෙන් බන කියනවා. එතකොට මේ ඔක්කොම අපි කරනවා මේ මායාකාරී හිත පාවිච්චි කරලා. මේක කරන්න මොකද වුනේ? අපි මේකට අහු වුණා. මේකට අහු වෙලා අපි මේ තුලින් ආස්වාදයක් විඳින්න පුරුදු වුණා. දැන් මේ තුලින් ආස්වාදයක් විඳින්න පුරුදු වෙච්ච අපි කොහොමද මේක ඉක්මව යන්නේ? අන්න එතන තමයි වැඩේ තියෙන්නේ. දැන් බලන්න මේ කය කෙරෙහි යථාර්ථය දකින්න අමාරු අපි මේ මායාකාරී විඥානීය යථාර්ථය දකින්න කොයිතරම් සියුම්ව කල්පනා කළ යුතුද? අන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි සති තේ සම්නිවාරණං. මේක වළක්වන්න තිබෙන්නේ සිහියෙන්. අන්න සිහියෙන් තමයි මේ ඔක්කොම දකින්න ඕනේ. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙන් නවතින්නේ නැහැ. වේදනානුපස්සනාවෙන් නවතින්නේ නැහැ. චිත්තානුපස්සනාවෙන් නවතින්නේ නැහැ. ධම්මානුපස්සනාව සතර සතිපට්ඨානයක්ම තියෙනවා. මේ ඔක්කොම තියෙන සිහිය පවත්තන්න. දැන් අපි කියමු ඔබ යම් කිසි දෙයක් ඔන්න හිතින් මවනවා කියලා. මේ සිද්ධියක් තියෙන ඔය වගේ ඒ පොඩි හාමුදුරු නමක් ලොකු හාමුදුරුවන්ට පිරිකරක් අරගෙන එනවා. සිවුරක් හදාගෙන එනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ සිවුර බාරගත්තට ඒක පැත්තකට දැම්මා. ඒක නර පොඩි ස්වාමීන් වහන්සේට මොකද උනේ? කලකිරුණා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා පොඩි නම මට පවන් ගහන්න කියලා. පවන් සලසල හිටියා. දැන් මෙයාගේ හිතෙන් දැන් ඉතින් මවන්න පටන් ගත්තා. හාමුදුරුවෝ මේක මට බාරගත්තේ නැහැ. මං යනවා ගෙදර. දැන් මෙයා පවන් ගගා හිතනවා දැන්. මං යනවා ගෙදර. දැන් මෙයාට මතක් වුණා ගෙදර ආතෑරපු කුඹුරු කෑල්ල. මම මේක කුඹුර වගා ගන්නවා ආස්වද්ද ගන්නවා. ආස්වැන ටිකක් කෙනෙක්ට මම හොඳ තැනක් බලලා පෙළ වහක් කර ගන්නවා. ඊට පස්සේ බබෙකුත් ලැබුණාම මම හාමිනෙත් එක්ක කැවුම් හදාගෙන එනවා. ලොකු ස්වාමීන් වහන්සේ බලන්න. බැරි වෙලාවත් පොඩි එක්කිනා බිමවත අතෑරුණා. කොහොමද කරන්න කියලා දෙකක් දෙනවා කියලා වටාපතෙන් ඔලුවට ගැහුවා. එතකොට මොකද වුනේ ස්වාමීන් වහන්සේට? එතකොට ලොකු හාමුදුරුවෝ හා පොඩි නම හාමිනේටද ගැහුවේ මටද කියලා ඇහුවා. අන්න එතකොට සීය උපන්නේ මොකද්ද? අන්න හිත දැක්කා. දුවන්න ලෑස්තුණා නෑ ඉන්න අල්ලගත්තා. ඉන්න කිව්වා. ඔන්න හිතේ ස්වභාවය කිව්වා. ඔන්න හිතේ ස්වභාවය අවබෝධ කරගන්න. අපිටත් ඔය වගේ දේවල් වෙන්නේ නැද්ද? තනියම hina යන අවස්ථා නැද්ද? හිතේ මවාගෙන අපි ඉඳෙද්දි අපිටම නිකන් මේ හුලං යනවා වගේ බුකුස් ගාලා යනවා. තනියම කේන්ති යන අවස්ථාවල් එන්නේ නැද්ද? එනවා. තනියම කඳුළු වෙන අවස්ථාවල් නැද්ද ඇස් වලට? එනවා. බලන්න මේ විඥානය අපි පාවිච්චි කරන හැටි. එතකොට අපි අවබෝධයක් පිණිසද පාවිච්චි කරන්නේ ආස්වාදයක් විඳින්නද? ආස්වාදයක් විඳින්න පුරුදු වෙච්ච ජීවිතයක් තියාගෙන අපි යථාර්ථයක් දකින්න නැතුව දුකින් නිදහස් වෙන්න කල්පනා කරනවා. පුළුවන්ද? බෑ. අන්නේ නම් අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගය දියුණු කර ගැනීමේදී ඒකයි මේකේ වැඩපිළිවෙලක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වල සතිපට්ඨානය දියුණු කරන්න කිව්වා. උන්වහන්සේ දේශනා කළා මේ
ආස්වාදයක් විඳින්න පුරුදු වෙච්ච මේ ශරීරය වෙන් වෙන් කරලා බලන්න කිව්වා. මේ කේස්, මේ ලොම්, මේ නියපොතු, මේ දත්, මේ සම කියලා මේ වගේ ශරීරේ කොටස් ඔව් වෙන් වෙන් කරලා සීසීකඩ කරලා බලන්න කිව්වා. මේ ආස්වාදයක් විඳින දේ තුල තිබෙන ඇත්ත తত্ত্বය. දැන් අපි මේක කොච්චර බලන්න කල්පනා කළත් අවබෝධය කියන එක අපි හිතන තරම් වේගෙන් සිද්ධ වෙන්නේ නැහැ නේද? සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේකෙන් තේරුම් ගන්න කොයිතරම් බලවත් අවිද්‍යාවක්ද මේ හිතේ තිබෙන්නේ. අපි පුරුදු වෙලා තිබෙන්නේම කය මුල් කරගෙන ආස්වාදයක් විඳින්න. අපි පුරුදු වෙලා තිබෙන්නේම වේදනාව මුල් කරගෙන ආස්වාදයක් විඳින්න. අපි පුරුදු වෙලා තිබෙන්නේ සිත මුල් කරගෙන ආස්වාදයක් විඳින්න. අපි මේ හැම එකකින්ම ආස්වාදයක් විඳින්න පුරුදු වෙලා තිබෙනවා. ඒ බඳු ජීවිතයක් අන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වා දෙනවා ධාතු වශයෙන් බලන්න. ඉරියව්ව හොඳට තමන් හැසිරෙන ඉරියව්ව දිහා බලන්න. අතපය හසුරනකට, එනකට, යනකට, ඇවිදිනකට හොඳ සිහියෙන් බලන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මරණයකටපත් වෙච්ච මලකුණක් පස් වෙලා යනකම්ම හිතෙන් මෙනෙහි කළා ආන් ඒ විදිහට මේ ශරීරයටත් ඒ වගේ ස්වභාවයක් කුරුමයි කියලා නුවණින් විමසලා බලන්න කිව්වා. ඊළඟට විඳින දේවල් ගැන සිහියෙන් බලන්න. ඊළඟට ආස්වාස ප්‍රස්වාසය මුල් කරගෙන හොඳ සිහියෙන් බලන්න කිව්වා. මොකද මෙහෙම බලන්න කියන්නේ? අර මනසෙන් අපි හදා ආස්වාදේ විඳින එක විනාශ කරන්නයි. අපිට එකපාරට කරන්න බෑ ඒක. ඒකට මොකක්ද ඕනේ? ඒකට ඕනේ ලොකු වීරියක්. ඒකට ඕන කරනවා ලොකු වීරියක්. හැම තිස්සෙම නුවණ පිහිටුවාගෙන හිතන්න පුළුවන් වීරියක්. මොකද හිතේ ස්වභාවය ඒක හැදි අනේක. මොකද අපි කාලයක් තිස්සේ මේ හිතට මේ ස්වභාවයට ඉඩ දීලා හිත නිකම්ම දැන් ඒකට ඇදිලා යනවා. ඒ නිසා හොඳ සිහිය පිහිටවලා නුවණ පිහිටවලා ඔන්න විමසා බලනවා යා. විමසා බලද්දි තමයි මෙයාට අන්න හිතේ විසිරෙන ගතිය නැති වෙලා ඔන්න ඒ කාරුණේ හිත පිහිටන්න පටන් ගන්නකොට තමයි අර හිතේ අර මවාගෙන වින්දනය කරන එක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මවාගෙන වින්දනය කරන එක වෙනස් කරන්න තමයි අපි සමාධියක් දියුණු කරන්නේ. නමුත් සමාධිය දිනු කළත් සමහර කෙනෙකුට ඒකට අහු වෙන්න පුළුවන්. දැන් අපි දන්නා ටිකක් සමාධිය වඩපු අය ඉන්නවා. දැන් මෙහෙමනේ දැන් ඔන්න කෙනෙක් ඔන්න සිල්වත් වෙනවා. සිල්වත් වෙච්ච ගමන් එයාට පේනවා මම සිල්වත් අනිත් එක්කෙනා එහෙම නෑ. ඔන්න එතනදී එයා හිතෙන් ලකුණු දා ගන්නවා. ඊට පස්සේ එයා භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කළ හිත එකඟ වෙන්න කල්පනා කරනවා. හරි මමයි සිල්වත් මමයි භාවනා කළේ මගේ දැන් හිත එකඟ වුණා. මම දැන් ශ්‍රේෂ්ඨ කෙනෙක් අනිත් අය ශ්‍රේෂ්ඨ නැත. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා දන්නේ නැහැ දැන් මෙයා මේ ගුණධර්ම දිනු කර ගන්න ගමන් මෙයාගේ වැඩිලා තියෙනවා මොකද්ද? මාන්නයක්. දැන් මෙයා මාන්නෙන් ඉඳගෙන දැන් භාවනා කරනවා. දැන් මෙයාගේ අපේක්ෂාවක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨ උදවියට දෙවියන් බඹන් වදිනවා. දැන් මෙයාගේ හිතේ නැවෙනවා දෙවි කෙනෙක්. දැන් මෙයාට හිතෙන්නේ මොකද්ද? දැන් ඊට පස්සේ මෙයාට පේන ඔන්න දෙවියන් මැවුණා. දැන් මෙයා බලාගෙන ඉන්නවා භාවනාවෙන්. ඔන්න ඇවිල්ලා වැන්දා. හිතපේකට ගැළපීලා ගියේ නැද්ද? හිතපේකට ගැළපීලා ගියා. ඊට පස්සේ මෙයා අහනවා දෙවියාගේ නම මොකද්ද? දෙවියා කියනවා ඉතින් මම ආසවල් දිව්‍ය රාජය. අපි කියමු දැන් එයාගේ හිතේ තිබුණා නම් භක්තියක් කතරගම දෙවියෝ ගැන. දැන් එයා කතරගම දිව්‍ය රාජය දැන් පෙනී හිටියා. ඒ වගේ එක උපාසිකා භාවනා කළා. දැන් එයා ඈතින් දැන් පේනවා මෙයාට නිල් පාට දෙවියෙක් එනවා. මේ කවුද එන්නේ? ඉස්ලී වෙනවා මල් මාලයක් අරගෙන. දැන් මෙයාගේ බලන්න මේ මනසේ හැදිලා තියෙනවා දැන් එතෙන්ට. දැන් මේ විසඳ යයිලා මොකද කළේ මෙයාට? මල් මාලි දාලා වැන්දා. දැන් අර හිතේ මාන්නයට ගැලපෙන්න තමයි මේ හිතේ චිත්‍රය හැදෙන්නේ. දැන් මෙයා දන්නේ නැහැ මේක හිතින් හැදෙන චිත්‍රයක් කියලා. ඇයි ඇත්තට වගේ මේක පේනකොට
හිතේ ස්වභාවයක් දැන් මේ විඥානය කියන එකේ මායාකාරී බව විඥානේ පවතින එකක් තියෙනවා. ඒක නැතු යන්නේ අපි අවබෝධ කරගන්න විඥානේ මායාවක් බව. අන්න ඒකයි මේකේ දැන් අපි හිතන් ඉන්නේ එහෙම නෙමෙයි. දැන් අපිට මේ විඥානේ මායාකාරී බව තියෙන ධර්මයේ වැඩෙන එකක් විතරයි කියලා. ඊට පස්සේ විඥානේ මායා දක්වන්නේ නැහැ. විඥානේ මායා දක්වනවා ඒත්. විඥානේ ස්වභාවයක් නේක. සිහිය පිටවල ඒක දකින්න ඒ ආකාරයේ ඒ නිසා යාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අන්නේ නිසා දැන් ධර්ම මාර්ගයේ ඊට පස්සේ යට මාන්නේ තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ යා ගෙදර යනවා බොහොම ඉතින් කල්පනාවෙන් පින්බලාගෙන ගිහිල්ලා යන්තම් හරි කලාමෙදිරියේ කොයින් හරි පැත්තකින් ගියොත් දිව්‍ය රාජ්‍යයක් ගමන් කළා කියලා. ඇයි අර 100 තියෙන හැමතිස්සෙම කොහොමද යා? මට දැන් මේ දෙවිවරු ඇවිල්ලා මට මේ වැඳුම් පිදුම් කරනවා. මට මේ දැන් සලකනවා කියලා. ඒ මනසත් එක්ක තමයි වැහැදෙන්නේ. නමුත් යා සීනුවණින් දැනගෙන හිටියනම් මේ විඥානයේ මායාකාරී එකක්. මේ මනසට අරමුණක් ආවම මනසත් අනිත්‍යයි, අරමුණත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි කියලා ආන්න ගැටලුවක් නැහැ. නමුත් දිවස් කියලා එකක් තියෙනවා. දිව්‍ය ඥානය කියලා එකක්. දිව්‍ය චක්කු කියලා එකක් තියෙනවා. ඒක මේ 4 වෙනි ධ්‍යානයේ දක්වා දියුණු කරලා හිට ලබා ගන්න එකක්. මට මතකයි එක සිදුවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මට දිවස උපදවා ගන්න ඕන. හොඳයි කියනවා. හොඳයි කියලා දිවස උපදවා ගන්නට කියලා දෙනවා. ඊරෝසි බෑ කියන භාග්‍යතුන් වහන්සේ මට මදි ඒක. මට ඕනේ මේ දිව්‍ය කන දෙවිවරුත් එක්ක දැන් මට කතා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව ඔබට ඒකට පින නැහැ. ඔබ ඕක අතහැරලා දාන්න කියලා. තරහ වුණා යා. එතකොට අපිට පැහැදිලිව පේනවා අපි මේ ධර්මයේ මාර්ගයේ යද්දී ඒ වගේ ඒවල් එක්ක එකතු වෙන්න හොඳ නැහැ. අපේ අදහස තියෙන්න ඕනේ මොකද්ද? මම දුක අවබෝධ කරනවා. මම මේ දුකට හේතුව අවබෝධ කරනවා. මම මේ දුකෙන් නිදහස් වීම අවබෝධ කරනවා. මේ නිදහස් වෙනව මාර්ගය මම ප්‍රගුණ කරනවා කියලා චතුරාර්ය සත්‍යමයි අපේ ඔළුවේ තියෙන්නට ඕනේ. අන්න එතකොට තමයි මේ ධර්ම මාර්ගයේ අපිට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් කල්පනා කරන කෙනෙකුට හිතා ගන්න පුළුවන් දැන් අපිට මේ දුක හටගන්නේ අපි ඇලුම් කරපු නිසා. ඊළඟට අපිට හිතා ගන්න පුළුවන් මෙහෙම. අපි ඇලුම් කරන්නේ ඇයි? අවබෝධයක් නැති නිසා. ඇලුම් කරන දේ ගැන අවබෝධයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේක හරියට මේ අන්ධයෙකුගේ ඇඳුමක් වගේ කියලා. අන්ධයෙක් ඉන්නවා. ඒ අන්ධයා කල්පනා කරනවා උපතින්ම අන්ධයෙක් කෙනෙක් ලෝකේ ලස්සනම ඇඳුම යාට අදින්න ඕන කියලා. යාළුවන්ට සල්ලි දෙනවා. අපිට මට ලෝකේ ලස්සනම ඇඳුම ගෙනල්ලා අඳපන් කියලා. යාළුවා මොකද කරේ? මේ එහෙම් මෙහෙන් රැල් වැල් එල්ලිච්ච ඊටාම කැත ඇඳුමක් බාච්චු වගේ එකක් මෙයාට අඳිනවා. දැන් මෙයාට හරි සතුටුයි මොකද්ද? ලෝකේ ලස්සන ඇඳුම දැන් මෙයා ඇඳගෙන ඉන්නේ කියලා. නමුත් මෙයා සතුටු වෙන්නේ ඇස් නොපෙනෙන නිසා. ඊට පස්සේ මොකද වුනේ? මෙයා දැන් හැරමිටි ගහගෙන යනවා හැමතැනම මේ බලාපල්ලා මගේ ඇඳුම කියලා. අනිත් අය මොකද කරන්නේ? මෙයා සතුටු කරන්න ඇඳුමින් අල්ලනවා. හරියගේ නෙමෙයි කියලා යනකන් ඉඳලා hina වෙනවා. අනේ මෝඩේ යන්න කියලා. කරුණාවන්ත වෛද්‍යවරයෙක් ඉඳලා මොකද කළේ? මෙයාව අරගෙන ගිහලා එයාගේ ඇස් බෙහෙත් දානවා ඇස් වලට. බෙහෙත් දාලා ඇස් දෙක සනීප කරපු ගමන් මෙයා බලන්නේ මොකක්ද යාද? බලනකට අර හිතාගෙන හිටපු ඇඳුම නැහැ. තියෙන්නේ මොකද්ද? ඔව් එහෙන් මෙහෙන් රැල් එල්ලපු බාච්චුවක් තියෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඒ ඇඳුම ගලවලා වීසි කරනවා. දෙකින් මේක කියලා. ආන්නේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇස කන නාසය දිවකය මන කෙරෙහි අපි යථාර්ථය දැක්කනම් අන්න ඉදාට තමයි අපි මේව අතාරින්නේ. දැන් අපේ ධම්මේ තියෙන හැට මොකක් හරි වුණොත් අපිට දුකක් හට ගන්නවාද නැද්ද?
හට ගන්නවා. මොකද්ද හේතුව ඒකට? ඇලීම. දැන් තියෙන කනට මොකක් හරි වුණොත් අපිට දුකක් හට ගන්නවාද නැද්ද? හට ගන්නවා. මොකද්ද හේතුව? ඇලීම. දැන් මේ තියෙන නාහෙට මොකක් හරි වුණොත් දුකක් හට ගන්නවාද නැද්ද? හට ගන්නවා. මේ ශරීරයට මොකක් හරි වුණොත් දුකක් හට ගන්නවාද නැද්ද? හට ගන්නවා. මේ හිතට මොකක් හරි වුණොත් දුකක් හට ගන්නවාද නැද්ද? මොකද හේතුව? අපි බොහෝ ආසාවෙන් මේක පරිහරණය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේකේ ඇත්තම බලන්න කියලා. මේකේ ඇත්ත විමසලා බලද්දී මෙන්න මෙයාට මේකේ ඇත්ත ස්වභාවයේ තේරුම් ගත්තොත් එතකොට අනිත්‍ය වෙනකොට එයාට අමුත්තක් නෑ ඒක. මොකද එයා දන්නවා අනිත්‍ය දේ අනිත්‍යයි කියලා. ඊළඟට ඒක වෙනසිලා යනකොට එයා දන්නා වෙනසිලා යන දේ වෙනසිලා යනවා කියලා. තමාගේ වශයෙන් පවත්වන්න බැරි වෙනකොට එයා දන්නවා මේක අනාත්ම දෙයක් කියලා. එහෙනම් අපිට මෙන්න මේක අවබෝධ නොවීම නිසායි අපි මේ ආශාවෙන් බැඳලා ඉන්නේ. මොකද්ද? අනිත්‍ය දෙය අනිත්‍යයි කියලා අපිට අවබෝධයක් නැහැ. දුක් දෙය දුකයි කියලා අවබෝධයක් නැහැ. තමාගේ වශයෙන් පවත්ව ගන්නට බැරිදී තමාගේ වශයෙන් පවත්ව ගන්නට බැරි බව අවබෝධයක් නැහැ. එහෙනම් අපි ඒක අවබෝධ කරගත්තොත් මොකද වෙන්නේ? දුකට මුල් වෙච්ච ඡන්දය නැති වෙලා යනවා. ඒකනේ බුදුරජාන් වහන්සේ වදාළේ යථාභූත ඥානය ඇති කරගත්තොත් අන්‍යයට ඇති වෙනවා කලකිරීම. නිබ්බිදාව. නිබ්බින්දං විරජ්‍යති. ඒ කලකිරීම නැති වුනහම ඒකට ඇලෙන්නේ නැති වෙනවා. විරාගා විමුච්ඡති. ඇලෙන්නේ නැති වුණාට පස්සේ ඒකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතයට අවබෝධ කරගන්න කියලා අපිට තියෙන්නේ. එතකොට අපි කවදා හරි දවසක ජීවිතයේ යථාර්ථය දකිනා තුරු අපි මේවා ආසාවෙන් වැළඳගෙන ඉන්නවා. ඒක අපි නිකන් හිතාමද අනේ මට නම් එපා මට නම් දැන් ආසාව නැති කරගන්නම යෝනි කිව්වට කවදාවත් එහෙම නැතිවන්නේ නැහැ. ඒකට අවබෝධ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන්නම ඕනේ. එහෙම නැතු වෙන කිසිම පිළිවෙලකින් මේක නැති කරගන්න ක්‍රමයක් නෑ. මොකද හේතුව තමා තුළ හටගත්තු එකක්. තමා තුළ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමාමයි මේක විසඳ ගන්නට. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේකෙදි ගොඩක් පෙන්වා දීලා තියෙන්නේ වීරිය ගැන. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂත්වය ඒකයි. මේක හැමතිස්සෙම පෙන්වා දෙන්නේ කාටද දෙන්නේ මේක කරන්න වැඩි? තමන්ට වගකීම පවරන්නේ. වීරිය කරන්න කියනවා. අකුසල් වලින් මිදෙන්න වීරිය කරන්න. කුසල් දියුණු කරගන්න වීරිය කරන්න කියනවා. ඊළඟට සිත දමනය කරන්න වීරිය කරන්න කියනවා. හිත පාලනය කරන්න. ජීවිතය අවබෝධ කරගන්න වීරිය කරන්න කියනවා. මෙන්න මේ වීරිය මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණු කරන්නට පුළුවන්කම තියෙන. වීරිය නිකන් තිබිලා බෑ. අපිට උවමනා කරනවා අවස්ථාවෝචිත ප්‍රඥාවක්. අවස්ථාවට උචිත ප්‍රඥාවක්. ස්ථානෝචිත ප්‍රඥාවක්. ස්ථානයට උචිත ප්‍රඥාවක් ඕනේ. ඒ කියන්නේ දැන් අපි හොඳ සිහියෙන් ඉඳලා ඒ වෙලාවට කරන්න ඕන දේ දැන් මම මේ වෙලාවේ කළ යුත්තේ මේකයි කියලා හොඳට සිහියෙන් යුක්තව තීරණ ගන්නට පුළුවන් වෙන්න ඕන. තමන්ටත් යහපත පිණිස අනුන්ටත් යහපත පිණිස පවතින ආකාරයට. අන්න ඒක තමයි නියම නුවණ. එතකොට වීරයෙන් යුක්තව නුවණින් යුක්තව සිහිය දිනු කරන කෙනා තමයි සතිපට්ඨානෙ දිනු කරලා සීලය දිනු කරනවා සමාධිය දිනු කරනවා ප්‍රඥාව දිනු කරගන්නවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන පින්වතුනි ඉබේ සිදුවෙනකන් බලාගෙන ඉන්න ඉපා. කිසි දවසක ඉබේ සිදුවෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මයක් නේ මෙතන සකස් වෙවි තියෙන්නේ. ඒකත් එක්කම මේක ඇතුලේ තියෙනවා තනිකර මිත්‍යා මාර්ගයක්. මොකද්ද මිත්‍යා මාර්ගය? අවිජ්ජා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. මේක මිච්ඡා දිට්ඨි.
මිච්ඡා දිට්ඨි යම් තැනක තියෙනවා නම් මිච්ඡා සංකප්ප තියෙනවා. මිච්ඡා වාචා තියෙනවා. මිච්ඡා කම්මන්ත තියෙනවා. මිච්ඡා ආජීව තියෙනවා. මිච්ඡා වායාම තියෙනවා. මිච්ඡා සති තියෙනවා. මිච්ඡා සමාධි. මේ මාර්ගයේ දැන් අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් මේ මාර්ගෙන් එළියට එන්න නම් නිදහස් වෙන්න නම් තමන් විසින්ම හිතාමතා සැලසුම් කරගෙන කරන්න ඕනේ. ඉතින් ඒකට අර මේ කණෙන් අහලා අනිත් කණෙන් අතෑරියා වගේ නැතුව මොකද කරන්න ඕනේ? හොඳට හිතට ගන්න ඕනේ මේ ධර්ම කාරණා. හිතට අරගෙන හිතේ පිහිටුවා ගන්න ඕන. හිතේ පිහිටුවා ගැනීමෙන් තමයි දිනු අඩු ගානේ මේ ජීවිතේදී අපි කියමු කෙනෙකුට සෝවාන් වෙන්න ලැබුණා කියලා. ඒක මං හිතනවා මේ වචනේ මුළු මේ මහා පෘථිවිය ජයගත්තාටත් වඩා ශ්‍රේෂ්ඨ එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා මුළු මහත් පෘථිවියට අධිපති වෙනවට වඩා ඒ වගේම එක පියවරකින් ස්වර්ගයට යනවට වඩා සබ්බ ලෝකාධිපත්තේය සියලු ලෝකයට අධිපති වෙනවට වඩා සෝතාපට්ටි ඵලං වරං සෝතාපට්ටි ඵලයයි ශ්‍රේෂ්ඨ කියනවා. ඒ මොකද? ආන්නේයාට මුළු ලෝකෙ ජයගත්තට වඩා වටිනවා. අඩු ගණනේ කෙනෙකුට සෝවාන් වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අදහසට පැමිණුණොත්. හැබැයි මෙහෙමයි ඉතින් සද්ධානුසාරී වෙලා මේක මං කිව්වේ අර බණින්න ලෑස්ති වෙන එකට බයින පැත්ත ගන්න ලෑස්ති වෙලා නම් කරන්න බෑ. කවුරු හරි බයින එකට යා එකපාරට බණින පැත්තට යනවා. එහෙම කරන්න බෑ. මෙයා ඉන්නවනේ කොයි පැත්තද? මේ හැමදෙස්සෙම ඉන්නවනේ බයින පැත්තේ නෙමෙයි ධර්මයේ පැත්තේ. ධර්මයේ පැත්තේ ඉන්න එක්කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසුකම් ඇති කරගන්නේ. ඒ තමයි ශ්‍රද්ධාවට පැමිණිලා. කොමකට පැමිණිලාද? ශ්‍රද්ධාවකට පැමිණිලා. ඒ නිසා මේ ශ්‍රද්ධාවකට පැමිණෙනවා කියන්නේ මේ මූණ බලාගෙන hina වෙනවා වගේ වැඩක් නෙවෙයි. ඒක පැය 24ෙම තියෙන එකක්. ඒ ශ්‍රද්ධාව කියන එක මේ මලප්පහන පූජා කරන වෙලාවට විතරක් තියෙන, පන්සලකට ගියපු වෙලාවට විතරක් තියෙන, අනිත් වෙලාවට නැති අර හකුරු හදන මිනිහගේ වැඩේ වගේ එකක් නෙමෙයි මේක. හකුරු හදන මිනිහ දන්නවනේ නේ රජුරවන්ට කිව්ව රජතුමනි හකුරු හදන්නේ මේ උඹ හකුරු හදන්නේ කොහොමද කියලා ඇහුවා. රජතුමනි මම මේ හකුරු හදන්නේ රත්තරන් භාජනයක දාලා රත්තරන් හැන්දකින් කාල්ග ගා රිදී ගල් තුනක් උඩ තියලා සුදු හඳුන් දර දාලා උඩට උඩුවියන් බැඳලා මුඛ වාඩම් බැඳගෙන මම මේ හකුරු හදන්න කිව්වා. බොහොම හොඳයි උඹේ හකුරු හරි රසයි මං වෙලාක එන්නම් කිව්වා. වෙලාක රජුරෝ ගියා. යනකට පැල් පොතක දාඩිය දාගෙන කාසි කබල් වළඳක ආකුරු හදන දාඩිය වීච් කර කර උඹ එදා කී මොකද මේ මොකද්ද කියලා ඇහුවා. රජතුමනි එහෙම තමයි කිව්වා මේක කියද්දි. ඒ જાතියේ ශ්‍රද්ධාවක් නම් එපා. ශ්‍රද්ධාව ඕනේ කොහොමද? එයා පෞද්ගලික ජීවිතය යාගේ අවබෝධයට හැමතිස්සෙම ලං වෙච්ච එකක් වෙන්න ඕනේ. එයාගේ ශ්‍රද්ධාව අවබෝධයට ලං වෙච්ච එකක් වෙන්න ඕනේ. ඒක මේ සුළු සුළු එක එක අලකලංච හැදුනාම වෙනස් වෙන එකක් නොවිය යුතුයි. අන්නේ ශ්‍රද්ධාවන්තයා යම් කිසි කෙනෙකුට ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් බය වෙන්න එපා. ඒ කියන්නේ අපිව ආරක්ෂා කර ගන්නවා ඒ ශ්‍රද්ධාව විසින්. ඒ ශ්‍රද්ධාව විසින් අපිව රැක ගන්නවා. ඒ ශ්‍රද්ධාව විසින් අපේ ගුණධර්ම ආරක්ෂා කරලා දෙනවා. ඒ ශ්‍රද්ධාව විසින් අපිව ධර්මයේ කරා ගෙනියනවා. ඒ ශ්‍රද්ධාව විසින් අපිව අධර්මයෙන් බේරනවා. ඒ ශ්‍රද්ධාව විසින් අපිව සම්මාදිට්ඨිය යොදවනවා. ඒ ශ්‍රද්ධාව විසින් අපිට වීරිය ඇති කරලා දෙනවා. අපිට නිවන් මඟ යන්න උපකාර කරනවා. එහෙමනම් ඒ ශ්‍රද්ධාව මේ පැයකට දෙකකට තියෙන එකක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව හැම තිස්සෙම Taman තුල තියෙන එකක්. මේ ඇසක් කනක් වගේ.
මේ ඇස්කම් කියනවා ඇඳුම් වගේ නෙමෙයි. ඇඳුම් නම් හැමතිස්සෙම තියෙන එකක්. මේක ගැලෙවුවා ඊළඟ එක දාගත්තා, අනිත් එක ගැලෙවුවා ඊළඟ එක දාගත්තා. ඇස්කම් ආදී එහෙම නෙමෙයිනේ. කන් දෙක මේ කන ගලවලා ඊළඟ කන හයි කරනවාද? නෑ, මේක හයි වෙලා තියෙනේවුවා. ආන්නේ වගේ තමයි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරේ ඇති වෙන පැහැදීම ඒ වගේ එකක් වෙන්න ඕන. ධර්මයේ කෙරේ ඇති වෙන පැහැදීම ඒ වගේ එකක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කෙරේ ඇති වෙන පැහැදීම ඒ වගේ එකක්. අන්නේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ හිතට හැමතිස්සෙම යනවා මම හරි මාර්ගයේ ඉන්න කෙනෙක්ද? හැමතිස්සෙම එයා කල්පනා කරනවා මගේ ශ්‍රද්ධාව කොහොමද? බැරි වෙලාවත් ත්‍යාගීට චුට්ටක් කියහම වුණොත් ශ්‍රද්ධාවෙන් එයා කලබල වෙලා ආයි ශ්‍රද්ධාවේ පිටුව ගන්න මට මේව හිතන්න හොඳ නෑ මම වගේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා. ආන් එහෙම හිත රැක ගන්නවා. අන්නේ මේ ශ්‍රද්ධාව දියුණු කරගන්නේ. ශ්‍රද්ධාවන්ත කෙනා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහට යනවා. එයා අවබෝධ කරගන්න කල්පනා කරනවා. එයා හුමිටි තියන්නේ නැහැ. හුමිටි තියනවා කියන්නේ ඔව් වැරදි මොන හරි කියනවා. ධර්මයට කවුරු කෙනෙක් මොන හරි බයිනවා. අර හුමිටි තියනවා ගිහිල්ලා මොකද? ඇත්ත නෙන්න. කියලා එයාත් මොකද කරන්නේ? අර බයින එක්කිනාටම හේතු වෙනවා. එහෙම වෙන්නේ නැහැ මේ ධර්මයේදී. මෙයා මේ ලෝකෙම එක පැත්තක් වුණත් එයා තනියම හරි මේ ධර්ම මාර්ගය තුල රැඳී සිටිනවා. මොකද මේ වෙලාවේ අපි ගන්න දේ තමයි අපි මුළු ජීවිතේම සුවපත් කරන්නට උපකාර වෙන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙනගෙන හොඳට ශ්‍රද්ධාව ඇති කරගෙන අපි මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු